ශ්‍රද්ධා සම්පන්න කාරුණික ඊ타මික්මන්ට අති භයානක සංසාර දුකින් අත්මිදීමට කැමැති ඥාතිවරුනි, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව යම් අයෙකුට සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබීම කොතරම් දුර්ලභ කාරණාවක්ද, ඒ බව හොඳින් වටහා ගත යුතු වෙනවා. යන්තම් හෝ මනුස්ස ජීවිතයක් ලබනවා කියනද කනකැස් බෑවා වියසුදුරෙන් අහස බලනවට වඩා දුර්ලභ කාරණාවක් නම්, මනුස්ස ජීවිතයක් ලැබුණ කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැසෙනවා කියන්නේ ඊට වඩා කෝටි වාරයක්. ඒ කියන්නේ කනකැස් බෑවා වියසුදුරෙන් අහස බලනවටත් වඩා තවත් කෝටි වාරයක දුර්ලභ කාරණාවක් වෙනවා නේද ඥාතිවරුනි. ඒ වගේම බුද්ධ ශාසනයක් මුණ ගැසුණත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි හිත පහදවාගෙන තුන්වන් කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් යුතුව කටයුතු කරන්නට ලැබීම කොයිතරම්නම් දුර්ලභ කාරණාවක්ද. ඉතින් ඊටත් වඩා දහස් වාරයක දුර්ලභ කාරණාවක් නොවේද පින්වතුනි, සීලමය ප්‍රතිපදාවක් තුල පිහිටලා කටයුතු කරන්න ලැබෙනවා කියලා කියන්නේ. ඊටත් වඩා දහස් වාරයක් අමාරු කාරණාවක් නොවේද බුද්ධ ශාසනයක් පෙරදිරි කරගෙන දාන සීලාදී පුණ්‍ය ක්‍රියාවන් කරගන්නට ලැබෙනවා කියන්නේ. එහෙමනම් එවන් වූ ආකාරයේ දුර්ලභ කාරණාවන් ගෙන් සමන්විතව තමයි දැන් මේ ඔබ සිටිනු ලබන්නේ. මේ දුර්ලභ කාරණාවන් කොතෙක් ඔබගේ ජීවිතය තුළට ළඟා කරගත්තත් මේ දුර්ලභ කාරණාවන් ගෙනුත් වඩාත්ම දුර්ලභ දේවල් බුදු ශාසනය තුළින් ඔබ ළඟා කරගත යුතුමයි. ඒ කුමක්ද? සීලමය ප්‍රතිපදාවක් මත පිහිටලා සමාධිය දියුණු කර ගැනීමට සමත භාවනාවන් වැඩිමත්, ප්‍රඥාව දියුණු කර ගැනීමට විදර්ශනා භාවනාව වැඩිමත් මේ බුද්ධ ශාසනය තුල පවතින ඊතා දුර්ලභ දේවල් වෙනවා. මෙන්න මේ ආකාරයට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් වඩා ගත්තොත් පමණක් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙනවා. මේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාරණාවන් තුළින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ මෙවන් වූ දුර්ලභ වූ බුද්ධ ශාසනයක් ඔබට ලැබිච්ච වෙලාවේදී මේ බුද්ධ ශාසනය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඔබ සුරකීමට කටයුතු කරන්නට කැමති නම්, ආරක්ෂා කිරීමට කැමති නම් ඔබගේ කාර්යභාරය කුමක්ද, ඔබ ඒ සඳහා කුමක් කළ යුතුද යන්න පිළිබඳව විග්‍රහයක් වැටහීමක් ලබා දීමටයි. ඒ වගේම තමයි මිත්‍යා මත දරන්නා වූ ස්වාමින් වහන්සේලාගෙන් සහ ගිහි පින්වතුන්ගෙන් නිර්මල වූ ශ්‍රී සද්ධර්මය මේ බුද්ධ ශාසනය චිරාග කාලයක් සුරකමින් ඉස්සරහට ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ සඳහා ඔබට පැවරෙන කාර්යභාරය කුමක්ද පිළිබඳව වැටහීමක් අවබෝධයක් ලබා දීමට තමයි බලාපොරොත්තු වන්නේ. මෙහිදී අපි දකින කාරණාව නම් මිත්‍යා මත දරනු ලබන්නා වූ ස්වාමින් වහන්සේලාගෙන් සහ ගිහි පින්වතුන්ගෙනුත් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට පළමුව සිද්ධ විය යුතු කාර්යභාරය විදිහට අපි දක්නු ලබන්නේ, පළමුව ඔබ ඇත්තටම ත්‍රිපිටක දහමට අනුකූලව ඔබ දැනගත යුතු වෙනවා නොවේද? සැබෑවටම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට, සංසාර දුකින් අත් මිදීමට සර්වඥ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුමක්ද කියලා ඔබ දැනගත යුතු වෙනවා. ඊට පස්සේ දැනගෙන අන්න ඊට අනුකූලව ඔබ කටයුතු කළ යුතු වෙනවා. එය තමයි
අංක 1 කාරණා විදිහට අපි දකිනු ලබන්නේ එක් එක් ස්වාමින් වහන්සේලාගේ මති මතාන්තර ඔබගේ ගුරුවරයා බවට පත් නොකරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාලා වූ දේශනාවම ඔබගේ ගුරුවරයා බවට පත් කරගෙන ගමන් කළ යුතු වෙනවා. ඊගාවට අපි දක්නකොට ලබන්නේ දෙවෙනි කාරණාව විදිහට බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ඔබ ඊට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුගත වෙලා සීලමය ප්‍රතිපදාවක් මත පිහිටලා සිතේ සමාධිය දියුණු කර ගැනීමට සමත භාවනාවන් වැඩි යුතු වෙනවා. විදර්ශනා භාවනාව වැඩි යුතු වෙනවා. ප්‍රඥාව දියුණු කර ගැනීමට අන්න ඒ විදිහට ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් වඩනවා නම් අන්න ඔබට පුළුවන්කම තියෙනවා සැබෑවටම බුද්ධ ශාසනය සුරකීමේ සමාජිකයෙක් බවට පත් වෙන්නට ආරක්ෂා කිරීමේ කටයුත්ත තුළ නිරත වෙන්නට. ඊට අමතරව සැබෑවටම භික්ෂුන් වහන්සේලාගේද කාර්යභාර විය යුතු වන්නේ එහෙමනම් මෙන්න මේ කියපු ආකාරයේ කාරණාවන් දෙකමයි. එහෙමනම් සිව්වණක් පිරිස සිටිනවා බුදු ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන්. දැන් භික්ෂුන් වහන්සේලා නැතුව ගියත් භික්ෂුන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් පිරිස සිටිනු ලබනවා. භික්ෂුන් වහන්සේලා වෙනුවට දසසිල් ආරක්ෂා කරමින් කටයුතු කරනු ලබන්නා වූ සිල් මාතාවන් සිටිනවා. එහෙනම් සෑම කෙනෙක්ම සංසාර දුකින් අත් මිදීමට බලාපොරොත්තු වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ හැටියෙන් පිළිඅරගෙනම කටයුතු කරනු ලබනවා නම් ගැලවීමක් තියෙනවා. නැත්තම් මේ දුර්ලභ වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් විකෘති කිරීමකට පත් කරුවොත් කල්ප ගාණක් දුගතියේ සිටින්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඉස්සර වෙලා තේරුම් ගත යුතු වන්නේ මේ සිත කියන්නේ විඥාකාරයක්. සතරමං හන්දියක යම් කෙනෙක් විඥාවන් පෙන්වනවා නම් හරි පාර මොකද්ද කියලා අහුවට ඒ හතර දෙනාම බෙරදි පාරයි පෙන්වන්නේ. එනිසා ධර්මය අවබෝධ කර ගැනීමට ඒ මම්මාවත් සොයනකොට ඔබගේ සිතට කිසිම ආකාරයකින් වටිනාකමක් ලබා දිය යුතු නැහැ. ඔබ ලබා දිය යුතු වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම ලබා දිය යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවටයි. ඒ නිසා සිතට ඕන විදිහට හිතන්නට ඉඩ නොදී ඔබගේ සිත ධර්මයට අනුකූලව හසුරවාගෙන නැත්තම් මේ සිත නැමැති වාහනය ධර්මයේ නැමැති රියදුරා මගින් අවශ්‍ය කරන තැනට ගෙන යාමට ඉඩ හැරිය යුතු වෙනවා. නිර්වාණය නැමැති ශේම භූමිය කරා රැගෙන යාමට ඉඩ ප්‍රස්තාව ලබා දී යුතු වෙනවා. නමුත් සිතට ඕන විදිහට යන්නට ඉඩ හැරියොත් එහෙම වෙන්නේ කුමක්ද? හරියට සුඛානම හසුරවන්න නැතුව වාහනයක් යන්නට ඉඩ හැරියා වගේ විශාල ආකාරයකින් අනතුරු වලට භාජනය වීමක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එවන් වූ අනතුරු වලට භාජනයට පත්වන ස්වාමීන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාවන් පවා අද සමාජය තුල සිටිනු ලබනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක් මා දන්නේ නැහැ. දන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තියෙන්නේ කුමක්ද? මම ඒ දේම ක්‍රියාත්මක කිරීමට පෙළඹෙනවා කියන හැඟීමට ආවොත් පමණක් ඔබට සංසාර දුකින් අත් මිදීමට හැකියාව ලැබෙනවා. එවන් වූ අනතිමානී බවක් යටහත් පහත් බවක් ඔබ වෙස්සෙන් ඇති කරගත යුතු වෙනවා. එහෙමනම් අපි බලමු ඇත්තටම ඔබ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව කටයුතු කිරීමට කැමති භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් හෝ උපාසික උපාසිකා භාවයට පත්වෙච්ච කෙනෙක් නම් මෙන්න මේ විදිහට දේශනාවට අනුකූලවම කටයුතු කරමින් ඔබගේ නිවන් මාර්ගයේ සාදාගත යුතු නොවේද? තරම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සංයුත්ත නිකාය 3 කඳ සංයුත්තේ පුප්ප වර්ගයේ 263 මෙන්න මේ ආකාරයට පවතිනවා. මහණෙනි, මම දන්නා දක්නා පුජ්‍යලයා හට ආශ්‍රවශේ කියමි. නොදන්නා හට නොකියමි. මේ වගේම නොදක්නා හට නොකියමි.
එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාලා තියෙන්නේ ආශ්‍රව ඡේවීම, ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රව ධර්මතාවයන් 4ක් දේශනා කර වදාලා තියෙනවා. කාමාශ්‍රව කියලා කියන්නේ කුමක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ලබන්නා වූ පංචකාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාවට කියනවා කුමන්ද? කාමාශ්‍රව කියලා. ඒ වගේම භවආශ්‍රව කියලා කියනු ලබන්නේ කුමක්ද? භවආශ්‍රව කියලා කියනු ලබන්නේ රූපාවචර සහ අරූපාවචර ධාන කෙරෙහි ඇති කැමැත්ත. ඒ වගේම ඒ වගේ විපාක වශයෙන් රූපාවචර සහ අරූපාවචර භවයන්ගේ උපත ලැබලා සිටීමට ඇති කැමැත්තට තමයි භවආශ්‍රව කියලා කියන්නේ. ඒ වගේම ditthියාශ්‍රව කියලා කියන්නේ සක්කාය දිට්ඨිය පදනම් වෙලා පාදක කරගෙන යන්තාක් දෘෂ්ටීන් පවතිනවා නම් ඒ සෑම වැරදි දැකීමක්ම ditthියාශ්‍රවයට අයිති වෙනවා. උදාහරණ වශයෙන් පින් කියලා දෙයක් නැහැ. පින්වල හොඳ හා යහපත් විපාක කියලා දෙයක් නැහැ. අකුසල් කියලා දෙයක් නැහැ. අකුසල් වල නරක සහ අයහපත් විපාක කියලා දෙයක් නැහැ. ඒ වගේම රූප වේදනා සංඥා සංස්කාර විඥාන මගේ ආත්මයේ වශයෙන් සැලකීමට කියනු ලබනවා සක්කාය දිට්ඨිය වශයෙන්. එනම් මේ නන් අයුරින් පවතිනු ලබන්නා වූ දිට්ඨීන්ට කියනවා කුමක්ද? ditthියාශ්‍රවයේ වශයෙන් හඳුන්වනු ලබනවා. ඒ වගේම අවිද්‍යාශ්‍රව කියලා කියනු ලබන්නේ දුක්ඛාර සත්‍ය පිළිබඳව නොදැනීමයි. දුකට හේතු වන තෘෂ්ණාව පිළිබඳව නොදැනීමයි. දුක නිරුද්ධ කිරීම පිළිබඳව නොදැනීමයි. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව වන ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳ නොදැනීමයි. ආශ්‍රව වශයෙන් හඳුන්වන්නේ කුමක්ද? පල් කළ ජලයට තමයි ආශ්‍රව කියලා කියන්නේ. එහෙනම් පල් උනාට පස්සේ ඒ පල් කළ ජලයේ යම් කිසි කෙනෙක් බිව්වොත් එහෙම මත් වීමකට පත් වෙනවා. අනේ ආකාරයට සත්වයා අතී සංසාරේ සිටම මෙන්න මේ කියන ආශ්‍රව ධර්මතාවයන් නිසා මත් වීමකට පත් වෙලා තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරනවා. හොඳින් මත් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් කරන කියන දෙයක් පිළිබඳව සිහි කල්පනාවක් නැහැ. නිවැරදි ආකාරයේ වැඩ කටයුත්තක් කරන්නට හැකියාවක් නැහැ. අන්නේ ආකාරයෙන්ම මේ සත්වයා මේ කෙලෙස් නිසා මත් වෙලා සතර අපායට යාමට අවශ්‍යකම් ලබන්නා වූ කර්ම සකස් කරමින් සිටිනු ලබනවා. ඒ වගේම තමයි මේ ආශ්‍රව ධර්මතාවයන් කියලා කියනු ලබන්නේ කුමකටද? වැగిරෙන දේවල් වලටත් කියනවා ආශ්‍රව කියලා. අසකනාසය දිව ශරීරයේ මනසට රූප ශබ්ද ගන්ධ රස පහස හිතට දැනෙන අරමුණු වෙනකොට අන්නේ අරමුණු හොඳ වශයෙන් සැලකීම නිසා ඇලීම හට ගන්නවා. අන්න එතකොට මේ කෙලෙස් ධර්මතාවයන් අර ඉන්ද්‍රිය ධර්මතාවයන් නිසා වැగిරෙනවා කියන අර්ථයෙන් ආශ්‍රව කියලා සැලකනු ලබනවා. ඒ වගේම අන්නේ අරමුණු රූප ශබ්ද ආදී අරමුණු ඒව නරක වශයෙන් සැලකීම නිසා ගැටීමක් හට ගන්නකොට අන්න අර ඉන්ද්‍රිය ධර්මතාවයන් පාදක කරගෙන අසකනාසය ආදී ඉන්ද්‍රියයන් පාදක කරගෙන කෙලෙස් වැగిරෙන්නට පටන් ගන්නවා. ඒ අර්ථයෙන් ආශ්‍රව කියලා හඳුන්වලා දීලා තියෙනවා. එහෙමනම් යම්කිසි කෙනෙක්ගේ සිතේ පවතිනු ලබන්නා ඇලීම පුංචි ආකාරයකට හෝ දුරු කර ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් කාමාශ්‍රව කියලා කියනු ලබන්නේ ඇලීම. එහෙමනම් මේ තෘෂ්ණාව යම්කිසි ආකාරයකට පොඩි හෝ ආකාරයකින් දුරු කර ගැනීමකට බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කෙනා කුමක්ද කළ යුතු වන්නේ? මෙන්න මේ ආකාරයට දැනගත යුතු දේවල් දැනගත යුතු වෙනවා. දැකිය යුතු දේවල් දැකිය යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදියට, මහණෙනි කුමක් දන්නා කුමක් දක්නා පුජ්‍යලයා හට ආශ්‍රව ශේවේද? එහෙනම් කුමක් දන්නා සහ දක්නා හට කෙලස් ධර්මතාවයන් දුරු වේද කියලා තමයි මේ අහන්නේ. එහෙනම් සියලුම ආකාරයේ කෙලස් ධර්මතාවයන්ටත් ආශ්‍රව කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා එක පැත්තකින්.
ඒ මොකද ඒකට හේතුව අවිද්‍යාව පාදක කරගෙන තමයි සීල කෙලස් ධර්මතාවයන් හටගන්නේ. එහෙනම් අවිද්‍යාව තියෙනවා නම් අනිකුත් කෙලස් ධර්මතාවයනොත් තියෙනවා. ඒ නිසා සීලම කෙලස් ධර්මතාවයනොත් ආශ්‍රව විදියට සැලකුවාට වරදක් නැහැ පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි කුමක් දන්නා හට ආශ්‍රේෂේ වේද? අන්න එවිට භාග්‍යවතුන් වහන්සේ උත්තරේ ලබා දෙනවා. කුමක්ද? රූපය මෙසේය. රූපේ හට ගැනීම මෙසේය. රූපේ අභාවය මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ හට ගැනීම මෙසේය. වේදනාවේ අභාවය මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ හට ගැනීම මෙසේය. සංඥාවේ අභාවය මෙසේය. සංස්කාර මෙසේය. සංස්කාරවල හට ගැනීම මෙසේය. සංස්කාරවල අභාවය මෙසේය. විඥානය මෙසේය. විඥානයාගේ හට ගැනීම මෙසේය. විඥානයාගේ අභාවය මෙසේය. මහණෙනි මෙසේ දක්නා පුජ්‍යලය හට ආශ්‍රවේශේ වේ. එහෙනම් කෙනෙක්ගේ හිතේ පවතින කෙලෙස් ධර්මතාවයන් දුරු කර ගැනීමට නම් කොමක්ද කළ යුතු වන්නේ? රූපය මෙසේය කියලා දැනගත යුතු වෙනවා. ඒ වගේම තමයි රූපය හට ගැනීම, ඒ වගේම අභාවය දැනගත යුතු වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ලබන්නා පංචස්කන්ධය වශයෙන් දැනගත යුතු වෙනවා. හොඳ වැටහීමක් තබා ගත යුතු වෙනවා. ඒ වගේම ඒ වගේ හට ගැනීම සහ නැතිවීම දැකිය යුතු වෙනවා. අන්න එහෙම කෙනෙකුට පමණයි ආශ්‍රව ඡේවීමක් වෙනු ලබන්නේ. එහෙමනම් මෙන්න මේ කියන ආකාරයේ පංචස්කන්ධයේ තේරුම් ගත යුතු වන්නේ කුමන ආකාරයකින්ද? හට ගැනීම සහ නිරුද්ධ වීම තේරුම් ගත යුතු වන්නේ කොයි වෙලාවටද? ඇස කන නාසය දිව ශරීරයේ මනසට අරමුණු වෙනවා. මොන අරමුණුද? රූප ශබ්ද ගන්ධ රස පහස සහ සිතට දැනෙන අරමුණු වෙනවා. වෙලාවකට එක් ආයතනයකට පමණයි අරමුණු වෙන්නේ. එහෙමනම් අපි උදාහරණයක් විදිහට හිතමු. ඇස නැමැති ආයතනයට රූප නැමැති අරමුණ එනවනම් අන්න ඒ වෙලාවට ඒ මොහොතේ ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් දැනගත යුතු වෙනවා. ඒ තමයි දැනීම කියලා කියන්නේ. එහෙනම් දැකීම කියන කියනු ලබන්නේ අන්න ඒ වෙලාවට මෙන්න මේ ස්කන්ධ පහේ හට ගැනීම සහ නැතිවීම තේරුම් ගත යුතු වෙනවා. එහෙනම් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ ගිහි උපාසක උපාසිකා කෙනෙක් හෝ අරහත්ත්වයේ සඳහා ප්‍රතිඥාවන් ලබා දෙනවා නම් ඒ වගේම සෝතාපන්න වීම සඳහා යම්කිසි ආකාරයකින් ප්‍රතිඥාවන් ලබා දෙනවා නම් අන්න ඒ කෙනාට හැකියාව තිබිය යුතු වෙනවා. ඒ වගේම යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවන් හරහා නිවන් දැකීමට මාර්ගය පෙන්වා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේශනාව තුල ඒ පැහැදිලි කිරීම තුළ අන්තර්ගත වෙනවා. කුමක්ද? ඇහැට රූප අරමුණක් එනකොට එහෙනම් ඒ වර්තමාන මොහොතේ මේ ස්කන්ධ පහ මේ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය මොනවාද? ගොඩවල් පහ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ලබන්නා ඒ ගොඩවල් පහේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පහදා දී හැකි යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි හට ගැනීම සහ නැතිවීම අනුපිළිවෙලට දැනගන්න ආකාරය වට පැහැදිලි කළ යුතු වෙනවා. එහෙම නැතුව මම සෝතාපන්න වුණා, මම අරහත්ත්වයටපත් වුණා කියලා කිව්වට ඔබ ඒ අනුසාරයෙන් ඒ අනුගත වෙලා එහි අනුගාමිකව බවට පත් වෙනවා නම් ඔබ තරම් තවත් මෝඩයෙක් ඉන්නවද මේ ලෝකේ? ඉතින් ඔබ තේරුම් ගත යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවයි නැතුව කවුරුවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා හෝ කියලාම ඒ දේ පිළිගන්නට හදිස්සි විය යුතු නැහැ. ඒ වගේම තමයි කන කියන ආයතනයට ශබ්දයෙන් පැමිණෙනකොට ඒ මොහොතේ හටගනු ලබන්නා පංචස්කන්ධය ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා දැන ගැනීමට මාර්ගය තියෙවනම් ඒ තමයි දැනීම කියන්නේ, දැකීම කියන්නේ. එහෙනම් කන කියන ආයතනයට ශබ්දයන් පැමිණෙනකොට එහෙනම් ඒ ශබ්දයන් එන වෙලාවේ පවතිනු ලබන්නා වූ ඒ පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් වටහාගෙන අනුපිළිවෙලට හට ගැනීම සහ නැතිවීම දකින ආකාරය වටහා දීමක් කළ යුතු වෙනවා.
එහෙනම් ඒ වගේම තමයි අනිකොත් ආයතනයන්ටත් නාසය දිව ශරීරය මනස එහෙනම් මනසට අරමුණු එනකොටත් එතකොට මනසට අරමුණු එනකොටත් ඒ අරමුණු එනකොට ඒ මොහොතේ හටගනු ලබන්නා පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම හට ගැනීම සහ නැතිවීම නුවණින් දකින ආකාරයට පැහැදිලි කිරීමක් කළ යුතු වෙනවා. අනුපිළිවෙලට ඒ ක්‍රියාකාරීත්වය දකින හැටි පැහැදීමක් කළ යුතු වෙනවා. එය තමයි නිවැරදි නිවන් දකින මාර්ගය. එහෙනම් දේශනාව තුළ අනිවාර්යයෙන්ම අන්තර්ගත යුතු වෙනවා අන්න ඒ කාරණාවන් ටික. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ කියන ආකාරයට හට ගැනීම සහ නැතිවීම දැකිය හැකි වන්නේ සමාධිගත හිතකින් යුතුවමයි. භාග්‍යවතුන් වහන්සේ සමාධි සූත්‍රයේදී සමාධි භාවනා සූත්‍රයේදී එය මනා ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. කුමක්ද සමාධිගත කෙනෙකුටම පංචස්කන්ධේ හට ගැනීම සහ නැතිවීම දකින්නට පුළුවන් බව දේශනා කර වදාළා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙමනම් මෙන්න මේ ආකාරයට සද සමාධිගත කරගෙන ඉන්නකොට තමයි වඩා පහසුවෙන්ම මේ ස්කන්ධ පහේ යථා ස්වභාවයේ තේරුම් ගත හැකි වන්නේ. ඉතින් ඒ නිසා දේශනාවන් තුළ අනිවාර්යයෙන්ම අඩංගු යුතු වෙනවා. බුද්ධානුස්සති භාවනාව වෙන සමත භාවනාවක් කරමින් කොහොමද අනුපිළිවෙලට පංචස්කන්ධේ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකනු ලබන්නේ. හට ගැනීම සනතවීම දකින්නේ ඒ වගේම අනිත්‍යතාවයේ තේරුම් ගැනීම හරහා දුක්ඛ ස්වභාවය මත කරගන්නේ කොහොමද? ඒ වගේම අනිත්‍ය වන්නා වූද දුක්ඛ ස්වභාවයෙන් පවතිනා වූද මේ ස්කන්ධ පහ නිට්ටය හා සුඛ වශයෙන් තමන්ගේ වසඟේ පවත්වාගත නොහැකි ස්වභාවයේ ඒ අනාත්ම ස්වභාවයේ නුවණින් දකින ආකාරය මුල සිට අග දක්වා පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම තමයි නිවැරදි ආකාරයෙන් නිවන් දැකීම සඳහා උපකාර වන දේශනාවන් තුල ඒ කාරණාවන් අඩංගී යුතු වෙනවා නේද? ආනාපානසති සමාධිය මනවින් වඩා ගන්න ආකාරය පහදා දිය යුතු අතරදී සමාධිගත හිතින් යුතුව ආස්වාස වායුවට සහ ප්‍රාස්වාස වායුවට සිත යොමු කරමින්ම මේ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වය වෙන් කරගෙන හට ගැනීම සහ නැතිවීම දකින ආකාරය පහදා දෙනවා නම් එය නේද නිවන් දකින දේශනාව කියලා කියන්නේ. මේ ස්කන්ධ පහ වෙන් කර ගන්නා ක්‍රියාකාරීත්වය වටහා දෙන්නේ නැත්නම් එතන නිවන් දකින වැඩපිළිවෙලක් තියෙනවද ඥාතිවරුනි? ඒ වගේම ඥාතිවරුනි කායගත සති භාවනාව වැනි සමත භාවනාවක් වඩමින් පංචස්කන්ධය වෙන් කර ගන්නා ක්‍රියාදාමයට පැමිණෙන ආකාරය අනුපිළිවෙලට පහදා දෙන්නේ නැත්නම් නිවන් දකින වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වගේම මෛත්‍රී භාවනාව කරමින් ඒ මොහොතේ හටගනු ලබනා ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වය වෙන් කර හඳුනා ගනිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකන වැඩපිළිවෙලක් නැත්නම් ඔබට පුළුවන්ද ඒ තුළින් නිවන් දකින මාර්ගයක් විවෘත කරගන්නට? එහෙමනම් ඥාතිවරණි ඔබ මෙතෙක් යම්කිසි ස්වාමින් වහන්සේලා ඔබගේ ගුරුතනතුරේ තබාගෙන තියෙන්නේ සැබෑවටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ හැටියෙන්ම දේශනා කරන නිසාද කියලා ඔබ විසින්ම ප්‍රශ්නයක් ඇති කරගත යුතු වෙනවා. අප විසින් මේ පැහැදිලි කරන දේශනාවන්ට අනුකූලව යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේලා නිවන් මඟ පෙන්වා දෙනවා නම් රහතන් වහන්සේලා විදිහට ප්‍රතිඥාවල් ලබා දෙමින් හෝ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා විදියට හෝ ගිහි පින්වතුන් විදියට හෝ ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් ඇත්තටම පිළිගත හැකි නිවන් දැකලා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ධර්ම මාර්ගයේ ඇත්තටම හරියටම අනුගමනය කරලා තමයි මේ දේශනා කරන්නේ කියලා ඔබට අනිවාර්යයෙන්ම සහතික කරගත හැකි වෙනවා. නමුත් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේලා විදියට හෝ නැත්නම් මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා විදියට හෝ යම්කිසි ආකාරයකින් ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් මාර්ගඵල අවබෝධයන් ගැන මෙන්න මේ ආකාරයේ නිවන් දකින වැඩපිළිවෙල පෙන්වා දෙන්නේ නැතුව මේ ස්කන්ධ පහ දැනගන්නේ කොහොමද? ස්කන්ධ පහේ හට ගැනීම සහ නැතිවීම දකින්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නේ නැතුව නිවන් දකින ආකාරයන් ගැන කතා කරනවා නම් ඔබ ඒ දේවල් පිළිගන්නවා නම් ඔබ තරම් මෝඩයෙක් මේ ලෝකයේ තව සිටිනවද කියලා ඔබ විසින් ඔබ තේරුම් ගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා
ඔබගේ සිත ධර්මයට අනුකූලව නිවැරදි ආකාරයෙන් මෙහෙවා ගත යුතු වෙනවා නොවේද? මේ වාසි ජටෝපම සූත්‍රයේදීම පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ භාවනානුයෝගීහි යෙදී වාසය කරන මහණහට මගේ සිත උපාදාන විසින් ග්‍රහණය නොකොට ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මනායි ඉදින් මෙබඳු ඍසියක් උපදනේද? එසේ නමුත් ඔහුගේ සිත උපාදාන විසින් ග්‍රහණය නොකොට ආශ්‍රවයන්ගෙන් නොමිදෙයි. ඒ වගේම යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නැත්නම් ගිහි කෙනෙක් කියලා හිතමුකෝ, කුමක්ද කරනු ලබන්නේ නැත්තේ? මෙන්න මේ ආකාරයේ ක්‍රියාකාරීත්වයට එළඹෙන්නේ නැහැ. මොකද ක්‍රියාකාරීත්වයේ ඇහැට රූප අරමුණු සම්බන්ධ වෙනකොට කනට ශබ්ද, නාසයට ගන්ධ සුවඳ, දිවට රස, කයට පහස, සිතට අරමුණු එනකොට මෙන්න මේ ආකාරයට පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මනවින් දන්නේ නැහැ, හඳුනා ගන්න දන්නේ නැහැ. ඒ වගේම හට ගැනීම සහ නැතිවීම දකිමින් ඉන්නේ නැහැ. එහෙම දකිමින් ඉන්නේ නැතුව අන්න ඒ කෙනා ප්‍රාර්ථනාවක් කරනවා කුමක්ද? මගේ සිත උපාදාන විසින් ග්‍රහණය නොකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් මනායි. උපාදානය කියම ලබන්නේ මේ ස්කන්ධ පහ ලිහිසියෙන් අත් නොහැර පරිදි ගැනීමට තමයි මෙතන උපාදානය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට උපාදානය විසින් ග්‍රහණය නොකොට එතකොට කෙලෙස් ධර්මතාවයන්ගෙන් මිදෙනවා නම් මනායි කියලා කැමැත්තක් උපදනේද? ඒ කැමැත්තක් හටගත්තට ඔහුගේ සිත උපාදාන විසින් ග්‍රහණය නොකොට ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැති බව දේශනා කර වදාරනවා. උපාදානයන්ගෙන් අයින් වෙලා ආශ්‍රවයන්ගෙන් කවදාවත් මිදෙන්නේ නැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරනවා. ඊට පස්සේ මේ සූත්‍රයේදීම පැහැදිලි කරනු ලබනවා ඒ කවර හේන්දයක්ද කියලා. එයි මොන හේතු කාරණාවක් නිසාද අන්න ඒ දේවල් ටික නොකර කෙස් ධර්මතාවයන් දුරු නොවෙන්නේ? නොවඩනාලද හේනි යන්න. එහෙනම් මොනවා හරි කාරණාවන් ටිකක් තියෙනවා. අපි බලමු මේ කාරණාවන් මොනවාද කියලා. එහෙනම් කාරණාවන් ටිකක් තියෙනවා. ඒ කාරණාවන් නොවඩන නිසා තමයි කෙස් ධර්මතාවයන් දුරු නොවෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනු ලබනවා. කුමක් නොවඩන ලද හේින්දයත් සතර සතිපට්ඨානය නොවඩන ලද හේිනි. එහෙනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වශයෙන් පවතිනා වූ සතර සතිපට්ඨානයේ මනා ලෙස වඩාගත හැක්කේ කුමක් කිරීම මගින්ද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල ක්‍රියාකාරීත්වය දන්න කෙනාටයි, ඒ වගේම ඒ වර්තමාන මොහොත තුළ හට ගැනීම සහ නැතිවීම නුවණින් දකින කෙනාටයි. එනයි යම් කිසි කෙනෙක් ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් මෙන්න මේ ආකාරයට කුමක්ද? මම අරහත්ත්වයටපත් උනේ අසකනාසය දිව ශරීරයේ මනසට රූප ශබ්ද ගන්ධ රස පහස ආදී අරමුණු එනකොට ඒ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වය මනවින් අඳුනගෙන හට ගැනීම සහ නැතිවීමෙන් දකින්න නැතුවයි කියලා කියනවා නම් එයින් අදහස් වෙලා තියෙන්නේ කුමක්ද? මම සතර සතිපට්ඨානය වඩන්නේ නැතුව තමයි මාර්ගඵල අවබෝධයන් කරා පැමුණේ කියලා. එවන් ඕ දේශනාවක් කරනු ලබනවා නම් ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට කටයුතු කරුවාට ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මොකද යට පිරිසෙන් උපාසක භාවයට පත්වීමට උවත් බුදුරත්නයේ ගුණයන් 9 දැනගෙන පැහැදීම ඇති කරගත යුතු වෙනවා. ධම්මරත්නයේ ගුණයන් 6 දැනගෙන පැහැදීම ඇති කරගත යුතු වෙනවා. සංඝරත්නයේ ගුණයන් 9 දැනගෙන පැහැදීම ඇති කරගත යුතු වෙනවා. එහෙමනොත් තමයි උපාසක භාවයටවත් පත්වන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ හැටියෙන්ම පිළිගන්නේ නැතුව ඒ ධර්ම මාර්ගය නිවැරදි ආකාරයෙන් පිළිගන්නේ නැතුව කටයුතු කරනවා නම් ධම්මරත්නයේ කෙරේ නිවැරදි ආකාරයෙන් පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක්ද? ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් කෙරෙහි නිවැරදි ආකාරයෙන් පැහැදීමක් ඇති කරගත්ත කෙනෙක්ද? සංඝරත්නයේ ගුණයන් නිවැරදි ආකාරයෙන් පැහැදීම ඇති කරගත්ත කෙනෙක්ද? එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ ආකාරයෙන් පිළි අරගෙන කටයුතු කරනවා නම් පමණයි කුමක්ද උපාසකයෙක් බවට පත්වීමට හැකි වෙන්නේ, උපාසිකාවක් බවට පත්වී හැකි වන්නේ
භික්ෂුන් වහන්සේ කෙනෙක් බවට පත් විය යුතු වන්නේ. එනිසා මෙන්න මේ ආකාරයට මේ මාර්ගය නොවඩා හතර සතිපට්ඨානයත් වඩන්න නැතුවම තමයි එහෙනම් මම මාර්ගඵල අවබෝධයන් කරා පැමුණේ කියලා කියනවනම් එහෙමනම් රහතන් වහන්සේ කෙනෙක් නොව භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට වසලකනට පුළුවන් ද ඥාතිවරුනි. එය මනවින් ඔබ තේරුම් ගත යුතු වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් කියනවනම් මම මේ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයේ හට ගැනීම සහ නැතිවීම තේරුම් ගන්නතුවම තමයි මාර්ගඵල අවබෝධයන් කරා පැමුණේ කියලා කියනවනම් ඒ කියලා තියෙන්නේ කුමක්ද? මම හතර සතිපට්ඨානය වඩන් වෙන්නේ මෙතන සතර සම්‍යක් ප්‍රදාන වීරයන් වඩලත් නෙමෙයි මම මේ නිවන් දැකේ කියලා කියනවා නෙවෙයිද? ඒ නේද කියලා තියෙන්නේ. ඒ වගේම ඡන්ද චිත්ත වීරය විමර්ශා කියන ලබන්නා වූ සතර ඉද්ධිපාද ධර්මතාවයන් වැඩෙන්නේත් මොනා කරනකොටද? පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් හඳුනගෙන හට ගැනීම සනතිවීම දැකීමෙන් පමණයි. ඒ වගේම ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් පවතිනා වූ පංච ඉන්ද්‍රිය ධර්මතාවයන් වැඩෙන්නේත් මේ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වය හට ගැනීම සනතිවීම වශයෙන් දකිනකොටයි. ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් පවතිනා පංච බල ධර්මතාවයන්ගේ වැඩෙන්නේ හට ගැනීම සැතවීම දකින්නකොටයි. එහෙනම් විශේෂ වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වීම නිසාම මේ ලෝකයට පහළ වෙන රත්නයන් 7ක් විදියට සත්ත බොජ්ජංග ධර්මයන් හඳුන්වන්න පුළුවන් චක්කවර්ති සූත්‍රයට අනුකූලව. එහෙමනම් මේ සත්ත බොජ්ජංග ධර්මතාවයන් සතිය, ධම්මවිචය, සම්බොජ්ජංගය, වීරිය, ප්‍රීතිය, සංසිඳීම, සමාධිය, උපේක්ෂාව මේ කියන කාරණාවන් හතම වැඩෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ දේශනාවට අනුකූලව. ඇහැ කන නාසය දිව ශරීරයේ මනසට අරමුණු වෙනකොට ඒ පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් හඳුනාගෙන හට ගැනීම සනතවීම දකින්න කෙනාට පමණයි. එහෙනම් යම් කිසි කෙනෙක් මෙන්න මේ පිළිබඳව අනුපිළිවෙලට පැහැදිලි කිරීමක් කරන්නට හැකියාවක් නැතුවම කොහොමද ඇහැට රූප එනකොට මම මේ පංචස්කන්ධය හඳුනාගත්තේ, පංචස්කන්ධේ මම ක්‍රියාකාරීත්වය හඳුනාගෙන හට ගැනීම සනතිවීම මන්න මෙන්න මේ ආකාරයට තමයි අනුපිළිවෙලට අවබෝධ කරගත්තේ. ඒ වගේම ශබ්දෙනකොට ගන්ධ රස පහස හිතට දැනෙන අරමුණු එනකොට මම මෙන්න මෙහෙම තමයි පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය හඳුනාගත්තේ, මන් මෙන්න මෙහෙම හට ගැනීම සනතිවීම දකිමින් හිටියා. එහෙම එතකොට තමයි මේ සත්බොජ්ජන ධර්මතාවයන් වඩුනේ කියලා පැහැදිලි කරන්නේ නැතුව, ඒ කිසි දෙයක් පැහැදිලි කරන්නේ නැතුව මම මේ සත්‍තිස් බෝධිපාශික ධර්මතාවයන් වඩාගෙන නිවන් දැක්කා කියලා කියනවනම් ඊට වඩා ලොකු පට්ටපල් බොරුවක් මේ ලෝකේ පවතිනවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ දේශනාවට අනුකූලව නම් සත්බොජ්ජංග ධර්මයන්වත් වැඩෙන්නේ අනිවාර්යයෙන්ම හට ගැනීම සනතිවීම තේරුම් ගැනීම තුළ පමණයි. එනිසා බුරුකාරයන්ගෙන් රැවටිලකාරයන්ගෙන් ගහන වෙච්ච සමාජයක් තමයි පවතින්නේ. භික්ෂුව සමාදේ ගත්තත් මේ වගේම ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් ගත්තත් ඒ සමාජය තුල වුණත් නිසා ඔබ අමාරුවෙන් අමාරුවටපත් වෙනවා. ඒ වගේම දුගතියෙන් දුගතියටපත් වෙනවා. ආයේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ හැටියෙන් පිළි අරගන්න නැතුව විකෘති භාවයකටපත් කෙරුවොත් ඔබ භාග්‍යවතුන් වහන්සේට කරන ලබන්නා වූ නිග්‍රහයක්, ධම්ම රත්නයේට සංඝ රත්නයේට කරන ලබන්නා වූ නිග්‍රහයක්. ඒ නිසා ඔබ බුද්ධ රත්නයේට, ධම්ම රත්නයේ, සංඝ රත්නයේට නිග්‍රහයක් කෙරුවොත් එහි විපාක වශයෙන් ඔබට කල්ප ගාණක් දුගතියකට සිද්ධ වෙනවා. ආයෙ නැවත සුගතියකට ඒමට හම්බ වෙන්නේ නැහැ. සුගතියට ආවත් ඔබට බුදු ශාසනයක් ලැබෙන්නේ නැහැ. නැවත කල්ප ලක්ෂ ගාණින් කෝටි ගාණින් ඔබ දුගතියටපත් වීමකටම අදදමා ගැනීමත් තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විකෘතිකරණයකටපත් කරනවා නම් එය ඔබ මනවින් තීරුම් ගත යුතු වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ මෝඩ වැඩේ කරන ස්වාමින් වහන්සේලාට සහ ගිහි උපාසක උපාසිකාවන්ට මේ මෝඩ ක්‍රියාව පෙන්වා දීමට උපමාවක් පෙන්වා දීලා තියෙනවා. කුමක්ද මේ උපමාව? යම් කිසි කිකිලියක් ඉන්නවා. මේ කිකිලිය බිත්තර 8ක් නැත්නම් 10ක් 12ක් දානවා. දාලා ඉවරලා මොකද කරනු ලබන්නේ? මේ කිකිලිය විසින් ඒ මතුවේහි ලැහැ මොනවට නොරක්නා ලද්දාහුය, මොනවට උණුසුම් නොගන්නා ලද්දාහුය, මොනවට කුකුළු ගඳ නොගන්වා ලද්දාහුය. ඒ කියන්නේ මොකද කරන්නේ නැත්තේ?
ඒ කිකිලිය බිත්තර ටික රකින්නේ නැහැ. ඒ වගේ උණුසුම් ගන්නන්නේ නැහැ. කුකුළු ගඳ ඇති කරන්නේ නැහැ. නමුත් කිකිලිය ප්‍රාර්ථනාවක් කරනවා කුමක්ද? මගේ කුකුළු පැටව පානීය සිලින් හෝ මුවතොටින් හෝ බිජුවට පලාගෙන සුවසේ නික්මන්නේ නම් මැනවෙයි. ඉඳින් මෙමොදු ආසාවක් උපදින්නේද? එහෙත් ඒ කුකුළු පැටව පානීය සිලින් හෝ මුවතොටින් හෝ බිජුවට පලාගෙන සුවසේ නික්මෙන්නට අසමත් වූහුමයයි කියලා පැහැදිලි කරනු ලබනවා. එහෙනම් කිකිලියක් ඉන්නවා, කිකිලිය ප්‍රාර්ථනාවක් කරනු ලබනවා, යන්න ඉදේවා කරන්නේ නැතුව මේ බිත්තර පලාගෙන මගේ පැටව පැමිණේවා කියලා ප්‍රාර්ථනාවක් කෙරුවට ඒ පැටව ඉන්නේ කියලා පැහැදිලි කරනු ලබනවා. ඒ කුමක් හේින්දයත් කියලා පැහැදිලි කරනු ලබනවා. ඒ කුමක් හේින්දයත් මේ කිකිලිය විසින් මොකද උණුසුම් ගන්නවල නැහැ. ඒ කියන්නේ ඒ පැටව ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබනවා කාර්යභාරය කරලා නැහැ. බිත්තර වලට අවශ්‍ය කරන උණුසුම ලබා දීලා නැහැ. ඒ මනාලස රැකලා නැහැ. ඒ ප්‍රතිඵලයක් විදියට පිටවට කියන්නේ නැහැ කියලා පැහැදිලි කරනු ලබනවා. ඒ වගේම මේ මෝඩ ක්‍රියාකාරීත්වය තවත් පැහැදිලි කරනු ලබනවා. අද කාලේ ස්වාමින් වහන්සේලා බොහෝ ස්වාමින් වහන්සේලා සහ ගිහි උපාසක උපාසිකාවන් විදියට පෙනී සිටිනු ලබන්නා වූ අය කරනු ලබන්නා මේ මෝඩ වැඩේ තවත් පැහැදිලි කරනු ලබනවා මේ විදිහට. එසේයින්ම භාවනා යෝගී වෙසෙන මහානාට මාසිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනවයි. කෙසේ හෝ මෙබඳු ආසාවක් උපදනේද ඔහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන් කෙරෙන් නොමිදෙයි. එහෙනම් පැහැදිලි කරනු ලබනවා මෙන්න මේ විදිහට උපමාවක් තුලින් ඒ මෝඩ ක්‍රියාව ආයත් පැහැදිලි කරනු ලබනවා නම් අන්න අර මෝඩ කිකිලිය වගේ යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනාවක් කරනවා නම් පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් හඳුනාගෙන ඒ දන්නේ නැතුව ඒ වගේම හට ගැනීම සහ නැතිවීමක් දකිමින් ඉන්නේ නැතුව මගේ සිත උපාදානය අයින් කරගෙන ඒ වගේම කෙලෙස් ධර්මතාවයන් දුරු වේවායි කියලා ප්‍රාර්ථනාවක් කෙරුවට කවදාවත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා කියනවා. කොයි වගේද අර මෝඩ කිකිලිය වගේ මෝඩ කිකිලිය මොකද කරුවේ? පටව ගන්න උත්සාහ කරනු ලබනවා. අවශ්‍ය කරන කාර්යභාරය කරන්නේ නැහැ. බිත්තර වලට උණුසුම දෙන්නේ නැහැ. ඒ වගේම රකින්නේ නැහැ. නමුත් පැටව වේවා කියලා ප්‍රාර්ථනා කරන ලබනවා. ඉතින් ඒ විදිහට පැටව වේවා කියලා ප්‍රාර්ථනා කරුවට පැටව වෙන්නේ වගේ යම්කේ ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ ගිහි උපාසක උපාසිකාවක් හෝ පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය මනවින් දන්නේ නැතුව හට ගැනීම සනතිවීම දකින්න නැතුව කෙලස් ධර්මතාවයන් දුරු වීමක් ගැන ප්‍රාර්ථනා කරුවට කවදාවත් කෙලස් ධර්මතාවයන් පොඩ්ඩක්වත් දුරු නැති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා තියෙනවා. එහෙනම් ඔබ විසින් තේරුම් ගත යුතු වෙනවා අද කාලේ රහතන් වහන්සේලා විදිහට ප්‍රතිඥාවන් ලබා දෙන මීවලපනානේ ස්වාමින් වහන්සේ වේවා, ඒ වගේම සමන්තබද්ද ස්වාමින් වහන්සේ වේවා, වජිරබුද්ධි ස්වාමින් වහන්සේ හෝ වේවා, තවත් මහරහතන් වහන්සේලා විදිහට ප්‍රතිඥාවන් ලබා දෙන ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරනවද? නමුත් ගිහි පින්වතුන් පවා එහෙම ඉන්නවා නම් එතකොට තේරුම් ගත යුතු වෙනවා ඒ ස්වාමින් වහන්සේලා පවා විශාල රැවටීමකට පත් වෙලා තියෙනවා කියලා. එනිසා ඔබගේ වැඩිපුර අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් තියෙනවා නම් වැඩිපුර ඔබගේ අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය යොමු කළ යුතු වන්නේ ඒ ස්වාමින් වහන්සේලාටයි. මොකද ඒකට හේතුව ධර්මයේ විකෘති කිරීමේ මහා පාප කර්මයට අසු වෙලා ඊගාව මොහොතේ සතර පායට ගිහිල්ලා කල්ප ගාණක් දුක් විඳින්නට ඉන්න ස්වාමින් වහන්සේලා නිසා ඔබ වැඩිපුර ඔබගේ අනුකම්පාව යොමු කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලා පවා ඒ ආකාරයේ වැරදි දැකීම් වලට යොමු වෙලා තියෙන්නේ කුමක් නිසාද යත් කියලා පැහැදිලි කරනවා නම් එතකොට අපගේ පින්වන්ත ස්වාමින් වහන්සේලා බොහෝ කාලයක් මුල්ලේ පවා ධර්ම දේශනා කරමින් ආවට ප්‍රායෝගික වැඩපිළිවෙලක් දේශනා කරන්නට අසමත් වෙලා තියෙනවා. හරියට කුමක්ද? ඇහැට රූප අරමුණු වෙනකොට, කනට ශබ්ද අරමුණු වෙනකොට, ඒ වගේම දිවට රස, කයට පහස, හිතට දැනෙන අරමුණු ආදී එරෙනකොට හේතුඵල ධම්මට අනුකූලව මේ පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන හට ගැනීම සනතිවීම දකින ආකාරයට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔස්සේ පෙන්වා දෙන්නට හැකියාව ලැබිලා නැහැ. එහි ප්‍රතිඵලය තමයි මේ විදිහට දහම විකෘති කරන ස්වාමින් වහන්සේලා නිර්මාණය වීම. එහෙනම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පවතින දහම කිසිම අඩුවක් නැහැ.
ඒක කිසිම විකෘතිකරණයක් නැහැ. සැබෑවටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පවතිනවා. නමුත් ඒ සැබෑවටම පවතින භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඔස්සේ භාවනා ක්‍රමවේදයක් ඔස්සේ නිවන් දකින මාර්ගයේ වැඩපිළිවෙල පෙන්වා දෙන නිසා තමයි ස්වාමින් වහන්සේලා ඇත්තටම ඒ මාර්ගයෙන් බැහැර වෙලා තිරසු ලබන්නේ. නැතුව ත්‍රිපිටක දහමේ තියෙන වැරද්ද නිසා නොවේ. ඉතින් මේ මීවලපනානේ ස්වාමින් වහන්සේ නියෝජනය කරනු ලබන්නා වූ මේ ගිහි පින්වතුන් විසින් වැරදි ආරංචියක් පතරමින් සිටිනු ලබනවා. මේ දවස්වල කුමක්ද මේ ත්‍රිපිටක දහමේ පවතිනා වැරදි අඩුපාඩුකම් නිසා තමයි පන්සා පරිසරයේ ස්වාමින් වහන්සේලා පවා බොහෝ සෙයින් පිරිහෙලා තියෙන්නේ, පරිහානියටපත් වෙලා තියෙන්නේ කියලා. ඒ වැරදි අර්ථකථනයක් නොවේද? මොකද ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොටත් දුස්සීල ස්වාමින් වහන්සේලා වැඩ වාසය කෙරුවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දහමත් ඔබතුමන්ලා කියනු ලබන්නේ එහෙනම් වැරදි කියලයි. එදා භාග්‍යවතුන් වහන්සේ දේශනාවත් අඩුපාඩුකම් තිබුණ නිසා තමයි එහෙමනම් එදා ස්වාමින් වහන්සේලාත් එහෙනම් දුස්සීලව වැඩ වාසය කරනු ලැබුවේ. ඒ නිසා බොරු තර්ක ඉදිරිපත් කිරීම නොවේ සිදුවිය යුතු වන්නේ. ඇතරම සැබෑවටම තියෙන ප්‍රශ්නේ ගැටලුකාරී තත්ත්වයේ තේරුම් අරගෙන විසඳුම ලබා දීමයි. එහෙමනම් සැබෑවටම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා නම් විය යුතු වන්නේ සැබෑ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තියෙන හැටියෙන් තේරුම් අරගෙන පෞද්ගලික මතිමතාන්තර අදහන් නැතුව කවුරු වැරදි දේ කිව්වත් ඒ දේ වැරදි කියන ආකල්පයකට ඔබ පැමිණිය යුතු වෙනවා. එහෙම නැතුව මම මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව පමණයි පිළිගන්නේ, මේ දේශනාව අනුකූලව කටයුතු කිරීම පමණයි කරන්නේ කියලා ඔබ ඒ ත්‍යා මතමතාන්තර ඔබ අදහන්නට ගියොත් ඔබ ඒ ස්වාමීන් වහන්සේලා මෙන්ම අපායගාමී වීමකටපත් වෙනවා. ධර්මයේ විකෘති කිරීමකට අහු වෙලා. ඒ නිසා භයානක කරතව්‍යයක් ඔබ මේ සිදු කරනු ලබන්නේ. මොකද ඒකට හේතුව සර්පයා අල්ලිය යුතු වන්නේ කොහෙන්ද? වලිගයෙන් නොවේ. සර්පයා අල්ලගත යුතු වන්නේ හිස ගාවින්මයි, බෙල්ල ගාවින්මයි අල්ලගත යුතු වන්නේ. ඒ වගේ ඔබ ධර්මයත් අර සර්පයාගේ වලිගෙන් අල්ල ගන්නවා වගේ වැරදිතෙන් අල්ලගත්තොත් ඔබට සිද්ධ වන්නේ කල්පගානක දුකකට පත්වීමක් වෙන්නේ. නිසා සර්පයා බෙල්ලෙන් අල්ල ගන්නවා වගේ ඔබ ධර්මයේ අල්ලගත යුතු වන්නේ නිවැරදිතනින්මයි. ඒ නිවැරදිතනින්ම අල්ල ගැනීමට උපකාර වන මාර්ගය තමයි මේ පෙන්වා දෙනු ලැබුවේ. ඒ නිසා අපි මතක් කරනු ලබන්නේ නැවත වතාවක් එහෙනම් ඔබ සැබෑවටම බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේදී මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට මේ දියසේන කුමාරයෙක් කියලා කුමාරයෙක් මේ පහළ වෙයි. ඒ වගේම සක්විති රජ කෙනෙක් මේ අනාගත සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන විදියට සක්විති රජ කෙනෙක් මේ ලෝකේ පහළ වෙයි. ඉතින් ඒ විදියට මේ බුදු ශාසනය ආරක්ෂා කිරීමකට කටයුතු කරයි කියලා යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සර වෙලා ඔබ භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි ප්‍රතිපදාවට අනුගමනය කරන කෙනෙක් බවට පත් වී යුතු වෙනවා. එහෙම ප්‍රතිපදාව ඔබ අනුගමනය කරනවා නම් ඊට පස්සේ ඔබ නිසා තවත් පිරිසක් ඒ ප්‍රතිපදාව නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමට එළඹෙයි. ඒ ප්‍රතිඵලයක් විදියට සමස්ත සමාජයේම බුදු ශාසනය ආරක්ෂා කරන සමාජයක් බවට පත් කරන්න පුළුවන්. බුදු ශාසනය බැබළෙන සමාජයක් බවට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ පර්යාද ශාසනය මේ ආකාරයට නිවැරදිව දැනගත යුතු වෙනවා. නමුත් ඔබ පර්යාද ශාසනය කියලා දැනගෙන තියෙන්නේ වෙන යම් කාරණාවක් නොවේද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි දේශනාව නිවැරදි ආකාරයෙන් තේරුම් ගැනීම තමයි භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම දේශනාව තමයි පර්යාත්‍ය කියලා කියනු ලබන්නේ වැරදි දෙයක් නොවේ. ඒ නිසා පර්යාත් ශාසනය ඔබ දරාගත යුතු වෙනවා. නිවන් දැකීමට නම් අනිවාර්යයෙන්ම මේ දේ මේ විදිහට කළ යුතුයි කියලා. ඒ විදිහට ඔබ සිතේ දරා ගන්නට පුළුවන්කමක් නැත්නම් ඔබ නිවැරදි ආකාරයෙන් පර්යාත් ශාසනය ආරක්ෂා කරන්නෙක් නොවේ. එනම් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ දේශනාවට අනුකූලව මේ පංචස්කන්ධයේ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නම් වශයෙන් දකීම සඳහා ඔබගේ සිත සමාධිගත කර ගැනීමට සමත භාවනාවන් වැඩි යුතු වෙනවා. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, කායගත භාවනාව, ආනාපානසති භාවනාව, දසසුබ නවසිවතක භාවනාවන්, කසින භාවනාවන් ආදී සෑම සමත භාවනාවක් ඔස්සේම ඔබගේ සිතේ සමාධි දිනු කර ගැනීමේ ක්‍රියාදාමයකට ඔබ පැමිණිය යුතු වෙනවා. එහෙමනම් ඒ විදිහට සමාධිය දිනු කර ගැනීමට පැමිණෙනවා නම් ඒ තුලින් ඔබට ආරෂ්ඨාංගික මාර්ගයට අයත්
සමාධිය දිනු කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ නිවන් දකින්න කැමති වුණාට ඔබ නිවන් දකින්න මාර්ගයේ හේවත් ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් වඩන්නට ඔබ අකමැති නම් ඔබ එතකොට සැබෑම බෞද්ධයෙක්ද සැබෑම උපාසකයෙක්ද උපාසිකාවක්ද නැත්නම් ස්වාමින් වහන්සේ කියන සැබෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ද කියලා ඔබ ඔබගේම ප්‍රශ්නයක් ඇති කරගත යුතු වෙනවා. ස්වාමින් වහන්සේලාගේ හිතින්ම ඒ ප්‍රශ්නේ නගාගත යුතු වෙනවා නොවේද? ඉතින් ඒ නිසා ඒ විදිහට තේරුම් ගත යුතු වෙනවා. ඒ විතරක් නොවේ, ඒ වගේම සැබෑවටම බුදු ශාසනය ආරක්ෂා කරනවා නම් ඇති කරගත්තා චිත්ත සමාධිය මත පිහිටලා වාසිජටෝපම සූත්‍රය දේශනා කරපු ආකාරයට ඔබ විසින් කළ යුතු ක්‍රියාදාමය තමයි කුමක්ද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනසට අරමුණ එනකොට ඒ මොහොතේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මනවින් තේරුම් ගත යුතු වෙනවා. ඒ විදිහට පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මනවින් තේරුම් අරගෙන අනුපූර්ව ශිෂ්‍යා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කීප ආකාරයට පහරල් සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කර වදාරලා තියෙනවා. නිවන් දකින වැඩපිළිවෙලක් තුල අනුපිළිවෙලට ක්‍රියාදාමයේ වැඩි යුතු වෙනවා. අනුපූර්ව ශිෂ්‍යා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා පැවති යුතු වෙනවා. එහෙනම් ශිෂ්‍යාව කිව්වේ අනුපිළිවෙලට පවතිනා වූ සීලය සමාධිය ප්‍රඥාවයි. එහෙනම් අනුපිළිවෙලට සමාධිය වඩන ක්‍රමවේදයක් නැත්තම් ඔබ ඔය විශ්වාස කරනවාද ඔබේ නිවන් දකින වැඩපිළිවෙලක් විදිහට අනුපිළිවෙලට ප්‍රඥාව දිනු කර ගැනීමට අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන ක්‍රමවේදයක් නිවන් දකින වැඩපිළිවෙලක් තුල නැත්තම් ඔබ විශ්වාස කරනවාද සැබෑ නිවන් දකින වැඩපිළිවෙලක් කියලා? එහෙම ඔබ පිළිගන්නවා නම් භාගතුන් වහන්සේගේ දේශනාවන් ඔබ උල්ලංඝනය කිරීමක් ප්‍රතික්ෂේප කිරීමක්. එනම් භාගතුන් වහන්සේගේ දේශනාව ප්‍රතික්ෂේප කරලා ඔබට පුළුවන් නිවන් දකින්න. එහෙමනම් ඒ දේ කරා කොහොමදවත් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ සැබෑවටම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මේ විදිහට අනුපිළිවෙලට සිතේ සමාධිය සහ ප්‍රඥාව වඩන ක්‍රමවේදයකට පැමිණිය යුතුමයි. ඒ වගේම තමයි ඊගාවට ඔබ තේරුම් ගත යුතු වෙනවා වීනෝපම සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කර වදාarලා තියෙනවා යටත් ප්‍රශ්නය සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිසටවත් මේ පංචස්කන්ධේ යන්තාගත ස්වභාවයන් තියෙනවා නම් ඒ ගත ස්වභාවයන් ඔබ දැනගත යුතු බව දේශනා කර වදාarලා තියෙනවා. ඒ ගැන සොයන්නට කියලා භාගතුන් වහන්සේ අනුදැන වදාarලා තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥානවල යන්තාගත ස්වභාවයන් තියෙනවා නම් අන්න ඒ දේවල් සොයා බලා විමසා බලා කටයුතු කරන කෙනාට පමණක් මගේ ආත්මය කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය පිහින බව දේශනා කර වදාarලා තියෙනවා. සංයුත්ත නිකායේ 4 වේදනා සංයුත්තේ විනෝපම සූත්‍රයේ තමයි මේ විදිහට තියෙන්නේ. කුමක්ද? මහණෙනි එසේයින්ම මහණතෙමේ රූපේ ගති යම් තාක්ද ඒතාක් රූපේ සොයයි. වේදනාවේ ගති යම් තාක්ද ඒතාක් වේදනාව සොයයි. සංඥාවේ ගති යම් තාක්ද ඒතාක් සංඥාව සොයයි. සංස්කාරයන්ගේ ගති යම් තාක්ද ඒතාක් සංස්කාර සොයයි. විඥානයේ ගති යම් තාක්ද ඒතාක් විඥානය සොයයි. රූපේ ගති අතිතාක් රූපේ සොයන ඔහුට වේදනාව සංඥා සංස්කාර විඥානයේ ගති අතිතාක් විඥානය සොයන ඔහුට මමයි හෝ මගේයයි හෝ වෙමි හෝ ඒ යමකුත් වේනම් ඒද ඔහුට නොවේ කියලා පැහැදිලිකම ලබනවා. එහෙනම් කුමක්ද මේ කියමු ලබන්නේ? මේ පංචස්කන්ධේ යන්තාගත ස්වභාවයන් පවතිනවා නම් ඒ සියල්ල සොයා බලන්නට කියලා නුදනව දාලා තියෙනවා. අන්න ඒ විදියට සොයා බලා විමසා බලන කෙනාට පමණක් සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා දේශනා කර වදාලා තියෙනවා. එහෙනම් මේ සෝතාපන්නවත් විය හැකි වන්නේ මේ පංචස්කන්ධයේ ගති ස්වභාවයන් සියල්ල නුවණින් විමසා බලලා හට ගැනීම සහ නැතිවීම දකින කෙනාටයි පමණයි. එහෙම නැතුව වෙන යම් අයට සෝතාපන්න විය නොහැකි. භාගතුන් වහන්සේගේ දේශනාවක් වශයෙන් සංයුත්ත නිකායේ 4 වේදනා සංයුත්තේ ලෝකාම ගුණ වර්ගයේ ලෝකාන්ත ගමන සූත්‍රයේ මේ ආකාරයේ දේශනාවක් තියෙනවා. මහණෙනි ගමනින් ලොව කෙලවර දත හැකියයි දැක්ක හැකියයි පැමිණි හැකියයි මම නොකියමි. මහණෙනි ලොව කෙලවරට නොපෙමින දුකෙහි කෙලවර කිරීමකද මම නොකියමි කියලා පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කර වදාරනවා ලෝකයේ කෙලවරට ගමනින් යන්නට බැරි බව. නමුත් භාගතුන් වහන්සේ අනිත් පැත්තට දේශනාවක් කරනවා කුමක්ද? ලොව කෙලවරට නොපෙමින දුක කෙලවර කිරීමකද දේශනා නොකරමි කියලා පැහැදිලි කරනු ලබනවා. එහෙනම් මේ මොකද්ද මේ ලෝකය කියන්නේ? ලෝකය කියන්නේ පංචස්කන්ධේ නැමැති ලෝකය.
එහෙනම් මේ පංචස්කන්ධය නැමැති ලෝකයේ කෙලවරට ගමන් කරන කෙනෙකුට පමණයි දුක කෙලවර කරගත හැකි වන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් පංචස්කන්ධය නැමැති ලෝකයේ කෙලවරට අනුපිළිවෙලට යන ප්‍රතිපදාව විදර්ශනා භාවනාව ඔස්සේ දේශනා කිරීමක් නොකර කිලස් ධර්මතාවයන් දුරු කරගත්ත රහතන් වහන්සේ කෙනෙක් විදිහට ප්‍රතිඥාවක් ලබා දෙනවා නම් ඒ කරලා තියෙන්නේ කුමක්ද? පංචස්කන්ධේ නැමැති ලෝකයේ කෙලවරට නොයාම දුක කෙලවර කරගෙන යීමක් නොවේද? නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලව පවතින්නේ කුමක්ද? පංචස්කන්ධේ නැමැති ලෝකයේ කෙලවරට ගිහිල්ලාම දුක කෙලවර කර ගන්නටයි. එනිසා පංචස්කන්ධේ නැමැති ලෝකයේ කෙලවරට යා හැකි වන්නේ අනුපිළිවෙලට පංචස්කන්ධේ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නම් වශයෙන් සලකන වැඩපිළිවෙලක් ඔස්සේ පමණයි. ඉතින් ඒ බව හොඳින් තේරුම් ගත යුතු වෙනවා. ඔබ සැබෑවටම බුදු ශාසනය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නට කැමති කෙනෙක් නම් ඔබ පළමු දින ගත යුතු වෙනවා. සැබෑවටම කොහොමද මේ ලෝකයේ කෙලවරට ගමන් කරලා දුක කෙලවර කරගන්නේ කියලා. ඒ සඳහා ඔබට නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මගින් ඇහැ කියනු ලබන්නා වූ ලෝකයට රූප කියන්නා වූ ඒ ලෝකයේ පැමිණෙනකොට ඒ පංචස්කන්ධයේ නැමැති ලෝකය සම්පූර්ණයෙන්ම සකස් වෙන ආකාරය පෙන්වා දෙනු ලබනවා. එනම් මේ පංචස්කන්ධයේ නැමැති ලෝකයේ කෙලවරට අනුපිළිවෙලට ගමන් කරන ආකාරය පෙන්වා දෙනවා. එනිසා ලෝකයේ කෙලවරට ගිහිල්ලාම දුක කෙලවර කරගැනීමට අවශ්‍යකම ලබන්නා මාර්ගෝපදේශකත්වයේ හරහා ලැබෙනවා. ඒ වගේම කන කියන්නා ලෝකයට ශබ්දේ නැමැති ලෝකයේ පැමිණෙනකොට ඒ මොහොතේ හට ගන්න ලබන පංචස්කන්ධේ නැමැති ලෝකයේ ක්‍රියාකාරීත්වය මනවින් තේරුම් අරගෙන ඒ පංචස්කන්ධේ නැමැති ලෝකයේ කෙලවරට අනුපිළිවෙලින් ගිහිල්ලා දුක කෙලවර ගන්න ක්‍රමයේ පැහැදිලි කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ඒ සෑම ආයතනයකටම ඒ විදිහට අරමුණු එනකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියනු ලබන්නා ඒ ලෝකයන්ට රූප ශබ්ද ගන්ධ රස පහස හිතට දැනෙන අරමුණු කියන නැමැති ලෝකයේ කියලා දෙයක් තියෙනවා. ආධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකයේ කියලා දෙයක් තියෙනවා. එහෙනම් එන්නේ ලෝකයන් එතකොට එකිනෙකට සම්බන්ධ වෙනකොට පංචස්කන්ධේ නැමැති ලෝකේ හට ගන්නවා. එහෙනම් මේ පංචස්කන්ධේ නැමැති ලෝකයේ කෙලවරටම යන්න පුළුවන් ආකාරයේ භාවනා වැඩපිළිවෙලක් පෙන්වා දෙනු ලබනවා. ඒ හරහා ඔබට ලෝකයේ කෙලවරටම ගිහිල්ලා දුක කෙලවර කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නොවේ ආනාපානසති භාවනාව සිදු කරමින් බුද්ධානුස්සති භාවනා කරමින් මෛත්‍රී භාවනා කරමින් කායගතසති භාවනාව ආදී භාවනාවන් සිදු කර ගනිමින් පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මනවින් හඳුනාගෙන ඒ මොහොතේම හට ගන්නා පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය හේතුඵල ධර්මයට අනුකූලව හඳුනාගෙන හට ගැනීම සනත වීම තේරුම් ගනිමින් ඒ ලෝකයේ ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් අරගනිමින් ලෝකයේ කෙලවරටම අනුපිළිවෙලට යන්න මාර්ගය පෙන්වා දෙනවා. ඒ හරහා ඔබට ලෝකයේ කෙලවරටම යමින් දුක කෙලවර කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයකින් ඔබ බුදු ශාසනය ආරක්ෂා කරන කෙනෙක් නම් විය යුතු වන්නේ කුමක්ද? සැබෑවටම එක් එක් පුජ්‍යලයෝ අදහන්නට යන්නේ නැතුව කවුරු වැරදි දේ කිව්වත් ඒ වැරද්ද විදියට පිළි අරගෙන සැබෑවටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන ඊට අනුකූලව කටයුතු කරන්නට යාමයි. එනිසා සැබෑවටම භාග්‍යවතුන් වහන්සේ නිවන් දකින මඟ වශයෙන් දේශනා කර වදාලා තියෙන්නේ එහෙමනම් මෙයයි. එහෙනම් ඊට අනුකූලව භාවනා ක්‍රමවේදයන් පවතිනවා. එහෙනම් ඒ භාවනා ක්‍රමවේදයන්ට අනුගත වෙලා ඔබ ඔබගේ නිවන් මඟ සාදා ගත්තොත් ඔබ සැබෑවටම බුදු ශාසනයේ සුරකීමේ වගකීම ඉෂ්ට කරන්නෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව ත්‍රිපිටක දහම විකෘති කරනවා. ත්‍රිපිටකේ එනිසා සුරක්ෂිත කරන්නට ඕනා කියලා නීති කෙටුම්පත් ගෙන ඒමෙන් පමණක්ම මේ ත්‍රිපිටකය සුරක්ෂිත කරගන්නට නොහැකි වෙනවා. මොකද ඒකට හේතුව ත්‍රිපිටකයේ තියෙන වචන ටික සුරක්ෂිත කෙරුවට ඒ හරහා ප්‍රතිපatti ශාසනය සහ ප්‍රතිවේද ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ. ප්‍රතිපatti සහ ප්‍රතිවේද ශාසනයන් ආරක්ෂා වෙන්නේම සමත විදර්ශනා භාවනාවන් ඔස්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ සමාධිය සහ ප්‍රඥාව වඩා ගැනීමෙන් පමණයි. එතන සැබෑවටම පර්යාය ශාසනය කියලා කියන්නේ කුමක්ද? ආරෂ්ඨාංගික මාර්ගයට අයත් සීලය, සමාධිය, ප්‍රඥාව දිනු කර ගැනීමට අවශ්‍යකම ලබන්නා වූ සමස්ත දනුන් සම්භාරය තමයි පර්යාය ශාසනය කියලා කියන්නේ. එහෙනම් ප්‍රතිපද ශාසනය කියලා කියන්නේ කුමක්ද? සීලමය ප්‍රතිපදාවත් තුළ ඉඳමින්
සමාධිය දිනු කර ගැනීමට සමත භාවනාවන් වැඩිමයි. ඒ වගේම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥාව දිනු කර ගැනීමට දර්ශනා භාවනාව වැඩිවීමටයි ප්‍රතිපද ශාසනය කියලා කියන්නේ. එහෙනම් සැබෑවටම ඔබ මේ විදිහට කටයුතු නොකර ශාසනය ආරක්ෂා කරන්නට යනවා නම් එය ඔබ විහිළුවක් කරනු ලබන්නේ, ඔබවම රවටා ගැනීමක් කරනු ලබන්නේ. ඒ වගේම තමයි ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ කුමක්ද? මෙන්න මේ ආකාරයට සීලමය ප්‍රතිපදාවක් තුළ පිහිටලා සමාධිය සහ ප්‍රඥාව වඩාගෙන යාමේ ප්‍රතිඵලයක් විදියට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්ත්වයට මාර්ගඵල අවබෝධයන් කරා පැමිණෙනවා නම් ඒක තමයි ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයට පංචස්කන්ධය නැමැති ලෝකයේ කෙලවරට යන්න වැඩපිළිවෙලට ඔබ පැමිණෙන්නේ නැත්නම් ඔබට කිසිසේත්ම අනුපිළිවෙලට සමාධිය සහ ප්‍රඥාව දිනු කර ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ අනුපිළිවෙලට සමාධිය සහ ප්‍රඥාව වඩන ක්‍රමවේදයකට පැමිණෙන්නේ නැත්නම් කිසිසේත්ම ඔබට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් වඩා ගන්න හම්බ වෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදියට ඔබට ප්‍රතිවේද ශාසනය ආරක්ෂා කර ගන්නට හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔබ අනුපිළිවෙලට සීලයෙන් ප්‍රතිපදාවක් මත පිහිටලා සමාධිය සහ ප්‍රඥාව වඩා ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා වර්තමාන භවයේදීම සැබෑවටම මාර්ගඵල අවබෝධයන් කරා පැමිණෙන්නට. මාර්ගඵල අවබෝධයන් කරා පැමුණා කියලා කියන්නේ ඔබ සැබෑවටම බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තා වූ ගිහි උපාස මහත්මයෙක්ව උපාසිකාවක් බවට පත් වුණා. ස්වාමින් වහන්සේ කෙනෙක් නම් සැබෑවටම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා ස්වාමින් වහන්සේලා විදිහට සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේලා බවට පත්වීමට නම් මෙන්න මේ විදිහටම සැබෑවටම බුද්ධ ශාසනය සුරකීමේ වගකීම ඉෂ්ට කළ යුතු වෙනවා. එහෙම නැතුව වෙන යම් ක්‍රියාමාර්ගයන් ගත්තට බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මානුශාසනාව එක් ස්වාමින් වහන්සේලා විවේචනය කිරීමට යොදාගත් ධර්මදේශනාවක් නොවන බව තේරුම් ගත යුතු වෙනවා. පෞද්ගලික විවේචනය කිරීමට යොදාගත් ධර්මදේශනාවක් නොවන බව තේරුම් ගත යුතු වෙනවා. ධර්මයේ විකෘති කරනු ලබන්නා යම් ස්වාමින් වහන්සේලා ඉන්න බව කවුරුත් දන්නවා මේ වන විට. ඒ නිසා ඔබ දැන් තේරුම් ගත යුතුනවා මේ ධර්මදේශනාවට අනුකූලව සැබෑවටම ධර්මයේ විකෘති කරන්නේ කවුද? එහෙනම් සැබෑවටම ඒ ධර්මයේ විකෘති කිරීමෙන් පරිබාහිර නිවැරදි නිවන් මඟ දේශනා කරනු ලබන්නේ කවුද කියලා පැහැදිලි කරගත යුතු වෙනවා. ධර්මයේ විකෘති කිරීම වලට ඇඟිලි දික් කරනවා එක් ස්වාමින් වහන්සේලාට. නමුත් ඒ සමහර ස්වාමින් වහන්සේලාම නිවන් දැකීමට වැඩපිළිවෙල කියලා මේ දේ පැහැදිලි කරනවා. නමුත් අනුපිළිවෙලට පංචස්කන්ධයේ හට ගැනීම සහ නැතිවීම දකින්න අවශ්‍යකම ලබන වැඩපිළිවෙල කියන්නේ නැතුව එහෙනම් විවේචනය කරුවට වැඩක් වෙන්නේ නැහැ. නිවන් මඟ තමන් වහන්සේලාටවත් හරියට පෙන්වන්න පුළුවන් කමක් නැත්නම් ඒ දෙපැත්තෙම වෙන්නේ විකෘතිකරණයක්. ඒ නිසා අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා විකෘතිකරණයෙන් සමාජයේ ගලවා ගත හැක්කේ තවත් විකෘතිකරණයක් නිවන් මඟ වශයෙන් පෙන්වා දීමෙන් නොවේ. සැබෑවටම පංචස්කන්ධයේ යථා ස්වභාවයේ හට ගැනීම නැතිවීම අනුපිළිවෙලට දකින වැඩපිළිවෙල ක්‍රියාකාරීත්වයක් ප්‍රායෝගික වැඩපිළිවෙල පෙන්වා දීමෙන් පමණයි. ඒ නිසා සැබෑවටම බුදු ශාසනය සුරකීමට ඔබ කැමති නම් මේ පෙන්වා දෙනු ලබන්නා භාවනා ක්‍රමවේදයන්ට පැමිණලා අනුපිළිවෙලට පංචස්කන්ධ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් සලකමින් ඔබගේ නිවන් මඟ විවෘත කර ගන්නවා ඇතයි බලාපොරොත්තු ලබනවා. ඒ වගේම මේ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් නිවන් දකින වැඩපිළිවෙලක් පෙන්වා දීමක් හරියට නොවන නිසාම තමයි ඇත්තරම ධර්මයේ විකෘති කිරීම වලට මේ ස්වාමින් වහන්සේලා පවා පත්ලා තියෙන්නේ. නිසා අපි කාර්නිකව ආරාධනා කරනු ලබනවා. ඇත්තරම මේ ධර්මයේ විකෘති කිරීම වලට අසු වෙලා සිටිනු ලබන්නා මීවල ප්‍රාණේ හාමුදුරුවෝ, ඒ වගේම වජිරබුද්ධි හාමුදුරුවෝ, ඒ වගේම සමන්තබඩ ස්වාමින් වහන්සේලා, ඒ වගේම වලස්මුල්ලේ අබේ හාමුදුරුවෝ, ඒ වගේම තවත් යම්තාක් ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් එතකොට මේ මාර්ගයේ පෙන්වා දෙන්න නැතුව නිවන් දැක්කා කියලා ප්‍රතිඥා දෙන ඒ ස්වාමින් වහන්සේලා පවා ඒ වැරදි දෘෂ්ටීන් වලට අසුලා තියෙන්නේ මේ වගේ ක්‍රමානුකූල භාවනා ක්‍රමවේදයක් නොදන්නා නිසායි කියලා අපි හිතනවා. ඒ නිසා අපි කාරුණිකව ආරාධනා කරනවා සැබෑවටම මේ භාවනා ක්‍රමවේදයට අවතීර්ණ වෙලා මේ භාවනා මාර්ගයන් වඩලාම ඇත්තම නිවැරදි ආකාරයෙන් මාර්ගඵල අවබෝධයන් කරා පැමිණෙන්න. එහෙම නැත්නම් ඔබ වහන්සේලා මේ රැවටිලි මාර්ගයේ ඔබ වහන්සේලා ඉඳෙමින් තවත් විශාල පිරිසක් රැවටීමකට පත් කෙරුවොත් ඔබ වහන්සේලා අපායගාමී වන අතරදී තවත් විශාල පිරිසක් අපායට ඔබ වහන්සේලා අරගෙන යනවා. ඒ සමස්ත බුද්ධ ශාසනයම පරිහානියකට විනාශයකට හේතුවක් වෙනවා. ඒ නිසා ගිහි පින්වුතුන් විදියට
එතකොට මාර්ගඵලලාභී එතකොට ගිහි පිංගුතුන් සිල්මෑණියන් වහන්සේලා විදිහට ප්‍රතිඥාවන් ලබා දෙනවා. මාර්ගඵල අවබෝධ කරගත්ත විදිහට පංචස්කන්ධ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නම් වශයෙන් වටහා ගන්නා වැඩ පිළිවෙලක් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් පෙන්වා දෙන්නෙම නැතුව එනිසා අපි ඒ පින්වතුන් ඉල්ලා සිටිනු ලබනවා. ඒ ගිහි උපාසක උපාසිකා පින්වතුන් ඉල්ලා සිටිනු ලබනවා. ඔබතුමාලා ඔබතුමියන්ලා මේ මහා විශාල රැවටීමකට යොමු වෙලා සිටිනු ලබන්නේ. ඒ නිසා අනුපිළිවෙලට සමාධිය සහ ප්‍රඥාව වඩන ඒ භාවනා අනුපිළිවෙලට වඩන භාවනා ක්‍රමවේදයන් විවෘත වෙලා තියෙනවා. අනුපිළිවෙලට කොහොමද බුද්ධානුස්සති භාවනාව වඩන්නේ? අනුපිළිවෙලට බුද්ධානුස්සති භාවනාව ඔස්සේ පංචස්කන්ධ දර්ශනා භාවනාවට ගන්නේ කොහොමද? ඒ වගේ කායික සති භාවනාව ආදී භාවනාවන් වලින් කොහොමද ඒක දිහේ කරන්නේ? මෛත්‍රී භාවනාව තුළින් ආදී භාවනාවන් තුළින් ඒ සමත භාවනාවන් තුළින් කොහොමද ඒහිදී කරනු ලබන්නේ? ආයතනයන් අරමුණු වෙනකොට පංචස්කන්ධය යථා ස්වභාවයේ ඒ විදිහට අනුපිළිවෙලෙන් අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් සලකමින් නිවන් මාර්ග විවෘත කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමවේදයන් අනුගත වෙලා සැබෑටම මාර්ගඵලලාභී ගිහි උපාසක උපාසිකාවන් බවට පත් වෙලා බුදු ශාසනය සුරකීමේ ඒ වගකීම මනාලෙස ඉෂ්ට කරමු කියලා ආරාධනා කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ නිසා මේ දේශනාව සෑම විටකම පෞද්ගලිකව දෝෂාරෝපණය කිරීමකට යොමු කරගත දේශනාවක් නොවන බව සිහිපත් කරගත යුතු වෙනවා. අපගේ වැඩි අඩපාඩු අප විසින්ම සාදාගත යුතු වෙනවා. එතකොට තමයි බුදු ශාසනය ආරක්ෂා කරගත යුතු හැකිවන්නේ. නමුත් දෝෂාරෝපණයන් විවේචනයන් එක්කෙනා විවේචනය කරගනිමින් දෝෂාරෝපණය කරමින් අපි දවස් ගණන් මාස ගණන් කාලය ගත කරන්නට පුළුවන්. නමුත් එයින් වෙන්නේ ද්වේෂයේ වර්ධනය කර ගැනීමක් පමණයි. කෙලෙස් ධර්මතාවෙන් වඩා ගැනීමක් පමණයි. ඒ නිසා ද්වේෂ කර ගැනීම ද්වේෂාග සිත ඇති කර ගැනීමකට නොආ යුතු වෙනවා. එතකොට අපි මේ කතා කරපු ස්වාමීන් වහන්සේලාගේ නම සඳහන් කරනකොටත් එතකොට තවත් ධර්මදේශක ස්වාමීන් වහන්සේලා විදිහට දේශනා කරනු ලබන නිවන් මාර්ග මේ විදිහට තව ධර්ම විකෘති කරන ස්වාමීන් වහන්සේලා ආදියට හංවඩ ගහපු ස්වාමීන් වහන්සේලා පමණක් නොවේ. තවත් ස්වාමීන් වහන්සේලා ධර්මයේ නිවන් මාර්ග කියලා ධර්ම දේශනා කරනු ලබනවා. ඒ ස්වාමීන් වහන්සේලාත් නිවන් මාර්ග දේශනා කරනු ලබනවා නම් ඇත්තටම මේ විදිහට පංචස්කන්ධය යථා ස්වභාවයේ හට ගැනීම සනතේම දකින්නට ප්‍රායෝගික පිළිවෙල දේශනා නොකරම නිවන් දකින්නට පිළිවෙල දේශනා කරනු ලබනවා නම් එයත් විකෘතිකරණයක් වෙනවා. ඉතින් ඒ නිසා අප තේරුම් ගත යුතු වෙනවා. ඒ සැබෑ විකෘතිකරණයන් මනලින් තේරුම් අරගත යුතු වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට අනුගත වෙච්ච ගිහි පින්වතුන් ඉන්නවනම් ස්වාමීන් වහන්සේලා සිටින වශයෙන් සිටිනවනම් එතකොට ඇත්තටම සැබෑවටම බුදු දේශනාව කියන්නේ කුමක්ද? සැබෑවටම බුදු දේශනාව තුළ පවතින්නේ කොහොමද නිවන් දැකීමට ඔබ මනමින් තේරුම් අරගෙන ඒ නිවැරදි දේශනාවට අනුකූලව කටයුතු කිරීමට පෙළඹෙනවා කියලා විශ්වාස කරනු ලබනවා. ඒ නිසා එතකොට අපි තේරුම් ගත යුතු වන්නේ සැබෑවටම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මේ විදිහට ධර්ම මාර්ගයේ නිවැරදි ආකාරයෙන් අනුගමනය කරලා නිවන් දැකීමට පිළිවෙල සාදා ගත යුතු වෙනවා. ඒ නිසා මේ දේශනාව හරහා සීලෝම ලංකා වාසී ලෝක වාසී ඥාතිවරුන්ට අනුපිළිවෙලට සීලය දිනු කර ගැනීමට හැකියාව ලැබේවා. ඒ වගේ අනුපිළිවෙලට සමත භාවනාවන් ඔස්සේ සමාධි දිනු කිරීමට හැකියාව ලැබේවා. අනුපිළිවෙලට විදර්ශනා භාවනාවන් ඔස්සේ ප්‍රඥාව වඩා ගැනීමට හැකියාව ලැබේවා. මේ හරහා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් මනාලෙස වඩා ගැනීම සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කිරීමට දායකවීමට හැකියාව ලැබේවා. එතකොට සමාස්ත දනු සම්භාරය ඇති කර ගැනීම තුළ පරයාස ශාසනය ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. අනුපිළිවෙලට සීලමය ප්‍රතිපදාවක් තුළ පිහිටලා අනුපිළිවෙලට සමාධිය සහ ප්‍රඥාව වඩා ගැනීම හරහා ප්‍රතිපද ශාසනය මනවින් ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. එතකොට ඒ විදියට ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් වඩා ගැනීම හරහාම තරම දුක්ඛාර සත්‍ය මෙහෙර පිළිසඳ දැනගන්න හැකියාව ලැබෙන පංචස්කන්ධය යථා ස්වභාවයේ හට ගැනීම සත්‍යයම දකිනකොට දුක්ඛාර සත්‍ය පිළිසඳ දැනගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් දුක්ඛාර සත්‍ය පිළිසඳ දැනගන්නකොට දුකට හේතු වන තෘෂ්ණාව ප්‍රහීන වීම සිද්ධ වෙනවා. එහෙනම් ඒ හරහා අර කියපු ආකාර ධර්මය අවබෝධ කරගැනීමේ කාරණාවන් 37 මනාලෙස වඩා ගන්න හැකියාව ලැබෙනවා. අතර ආලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයේ අංගයන්ත වඩාගෙන වර්තමාන භවයේදී මාර්ගඵල අවබෝධයන් කරා පැමිණීමට හැකියාව ලැබේවා. ඒ වගේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් මේ විදිහට මාර්ගඵල අවබෝධයන් කරා පැමිණීමෙන් ප්‍රතිපේ ශාසනය සැබවින්ම ආරක්ෂා කිරීමට දායකත්වය දරීමට ඔබ සෑම දිනාටම හැකියාව ධෛර්යය ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාද රැකවරණය සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණය සෑම කල්ලිම සැලසේවා. එනිසා මේ වෙසක් පොහොය නිමිත්තෙන් කරනු ලබන මේ දේශනාව සෑම විටකම ඔබ සෑම දිනාටම මේ ආකාරයෙන්ම
ත්‍රිවිධ බුදු සාසනය ආරක්ෂා කිරීමට හැකියාව ලැබේවා. මේ විදිහට මාර්ගඵල අවබෝධයන් කරා පැමිණලා ඊට පස්සේ අරහත් ලෝකෝත්තර මාර්ග ඥානය සිටී ඇති කරගෙන කටයුතු කර ගැනීම තුළ මේ භවයේ අවසානයේට කුසල කර්මයකවත් අකුසල කර්මයකවත් විපාක හිතක් එන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමාන භවයයි අනාගත භවයයි සම්බන්ධ කරලා පේසන්දි විඥානයක් හටගන්නේ නැහැ. එහෙනම් පේසන්දි විඥානයක් අනාගතේ හටගන්නේ නැහැ කියලා කියනු ලබන්නේ නාම රූප පරම්පරා නිරුද්ධ කිරීමේ භාග්‍ය වාසනාව ලැබෙනවා. එහෙනම් නාම රූප පරම්පරාව නිරුද්ධ වුණා කියලා කියන්නේ එහෙනම් ආයතන ධර්මතාවයන් හටගන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හටගන්නේ. ඒ නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී සෑම දුකින්ම අත්මිදෙන්නට පුළුවන්. එහෙනම් අනුපරිශේෂ නිර්වාණය තුළින්ම ලබන්නා පරම සැනසීම ලබා ගැනීම පිණිසමත් මේ දේශනාව එකසේ ඔබ සෑම දිනාටම උපකාරයක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චියන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චියන් රක්ඛන්තු සම්බුද්ධ දේශනාං චියන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකා චියන් රක්ඛන්තු මම් පරන්ති.